Hi children, today I am going to teach you simple present tense. Simple present tense සාමාන්‍ය වර්තමාන කාලය. Simple present tense is used to describe habitual actions, universal truth. It means things which are generally true and scheduled events. පුතේ simple present tense අපි භාවිතා කරන්නේ habitual actions ඒ කියන්නේ පුරුද්දක් විදිහට කරන දේවල් කරන ක්‍රියා universal truth ඒ කියන්නේ පුතේ අපි පොදුවේ සත්‍යයි පිළිගන්නා දේවල් සහ scheduled events සැලසුම් කරන ලද ඉසව් පිළිබඳ විස්තර කරන්න තමයි අපි simple present tense භාවිතා කරන්නේ. Look at the examples. I eat rice and curry. Samadhi brushes her teeth twice a day. I eat rice and curry. Mama කනවා බත් සහ ව්‍යංජන. Samadhi brushes her teeth twice a day. Samadhi ඇගේ දත් මදිනවා දවසට දෙවරක්. එතකොට පුතේ මේවා habitual actions විදිහට හඳුනනවා. පුරුද්දක් විදිහට කරන දේවල්. Look at the next examples. The sun rises from the east. The sun rises from the east. ඉර පායන්නේ නැගෙන හිරින්. හිතන්නකෝ. ඉරට හිතිලා ඉර බටහිරින් එහෙම නැත්නම් දකුණින් එහෙම නැත්නම් උතුරු පැත්තෙන් පායයිද? එහෙම වෙන්නේ නැහැ නේද? ඉර පායන්නේ නැගෙන හිරින්. The lion eats meat. සිංහයා මස් කනවා. සිංහයාට හිතිලා පුතේ තනකොළවත් කයිද? නෑ නේද? ඒ වගේ පුතේ නොවෙනස් වෙන දේවල් ලෝක ධර්මතාවයන් කියලා කියන මේ වගේ දේවල් අපි කවදාවත් ලෝකේ නොවෙනස් වෙන දේවල් අපි universal truth කියලා හඳුනනවා. පොදුවේ හැමෝම පිළිගන්න වෙනස් නොවන දේවල්. එතකොට මේ වගේ ඒවත් අපි simple present tense එකෙන් තමයි කියන්නේ. The train to Colombo leaves at 9:30 am. කෝච්චිය කොළඹට පිටත් වෙන කෝච්චිය කොළඹට 9:30ට පිටත් වෙනවා. එතකොට බලන්න 9:30ට පිටත් වෙනවා කියලා සැලසුම් කරලා තියෙනවානේ. එතකොට අපි පුතේ ඒවා scheduled events එහෙම නැත්නම් සැලසුම් කරපු ඉසව් විදිහට හඳුන්වනවා. Present tense is often used with words like always, often, usually, sometimes, occasionally, rarely, seldom, never in the mid position. Present tense is often used. present tense අපි සාමාන්‍යයෙන් භාවිතා කරනවා. ඒ කියන්නේ සාමාන්‍ය වර්තමාන කාලේ නිතරම අපි භාවිතා කරනවා මෙන්න මේ වචන. මේ වගේ වචන. ඒ වගේ වාක්‍ය ඉදිරිපත් කරනකොට මේ වගේ වචන භාවිතා කරනවා. මොනවාද පුතේ? always හැම වෙලෙම. often නිතරම. usually සාමාන්‍යයෙන්. sometimes සමහර වෙලාවට. occasionally කලාතුරකින්. rarely කලාතුරකින්. seldom කලාතුරකින්. ඒ තුනේම අදහස කලාතුරකින් කියන අදහස. never කවදාවත් නැහැ. මෙන්න මේව හැබැයි පාවිච්චි කරන්නේ වාක්‍යයේ මැද කොටසකට. ඒකයි අපි කියන්නේ in the mid position කියලා. We often use time expressions like every day, once a week, on Fridays in the end position. අපි නිතරම පාවිච්චි කරනවා time expressions ඒ කියන්නේ කාලය හඟවන පද simple present tense වලදී මෙන්න මේ වගේ ඒවා. මොනවද? every day හැමදාම, once a week සතියට වරක්, twice a month මාසෙකට වරක්. එතකොට on Fridays සිකුරාදා දවස්වල, on Sundays ඉරිදා දිනවල මේ වගේ කාලය හඟවන පද අපි සාමාන්‍ය වර්තමාන කාලයේ වාක්‍ය ලියනකොට භාවිතා කරනවා
ඒ කියන්නේ simple present tense වාක්‍ය ලියනකොට භාවිතා කරනවා. හැබැයි පුතේ ඒවා භාවිතා කරන්නේ වාක්‍යයේ අවසානයේට. Look at the examples. I always help my parents. මම හැම වෙලේම මගේ දෙමව්පියන්ට උදව් කරනවා. එතකොට අර always කියන වචනේ හැම වෙලේම කියන වචනය මම කිව්ව වාක්‍යයේ මැදකට එන්නේ කියලා. මැදට එන්නේ කියලා. බලන්න මේකේ යෙදලා තියෙන විදිය. I always help my parents ප්‍රධාන ක්‍රියාවට කලින් තමයි යෙදෙන්නේ. එතකොට බලන්න මේක මේ වගේ ඒවා අපි හඳුනන mid position එක කියලා. Look at the next example. Tarindu goes to the cinema with his friends twice a month. Tarindu සිනමා ශාලාවට යනවා මාසෙකට දෙවරක් ඔහුගේ යාළුවන් සමග. බලන්න මෙතන twice a month කියලා කියන්නේ පුතේ time expression word එකක්. කාලය හඟවන පදයක්. එතකොට මං කිව්වා ඉස්සෙල්ලා simple present tense වලදී අපි මේ වගේ වාක්‍ය අවසානයේ දානවා කියලා. පේනව නේද? Tarindu goes to the cinema with his friends twice a month. in position එකට තමයි දාලා තියෙන්නේ. කියන්නේ වාක්‍ය අවසානයේ තමයි තියෙන්නේ. Look at the next example. She usually washes her clothes on Sundays. Now you can see both mid and end positions in this sentence. She usually සාමාන්‍යයෙන් කියන වචනය ප්‍රධාන ක්‍රියාවට කලින් යොදලා තියෙනවා. ඇය සාමාන්‍යයෙන් ඇගේ රෙදි සෝදනවා on Sundays. කාලය හඟවන පදයේ time expression word එක වාක්‍යයේ අවසානයේට යොදලා තියෙනවා. ඇය සාමාන්‍යයෙන් ඇගේ රෙදි සෝදනවා ඉරිදා දිනවල. Okay. There are 4 forms we have to discuss in a sentence. පුතේ අපිට වාක්‍යයක් ගත්තාම මේ වාක්‍යයේ කොටස් 4ක් දකින්න හම්බ වෙනවා. නැත්නම් අපිට සාකච්ඡා කරන්න තියෙනවා එකේ එක අංශ 4ක් ඔස්සේ. මොනවද? positive, affirmative කියලාත් කියනවා. question, interrogative, negative question. අපි එකට negative interrogative කියලාත් කියනවා. අපි simple විදිහට කියනවා නම් සරලව කියනවා නම් positive question, negative question කියලා වාක්‍යයක් කොටස් 4ක් ඔස්සේ අපිට කතා කරන්න පුළුවන්. positive කියන්නේ positive එහෙම නැත්නම් affirmative කියලා කියන්නේ පුතේ ඇත යන අර්ථයේ වාක්‍ය. සාමාන්‍ය වාක්‍ය. positive question එහෙම නැත්නම් interrogative කියලා කියන්නේ positive interrogative කියලා කියන්නේ ඇත යන අර්ථයේ ප්‍රශ්නය. negative නැත යන අර්ථයේ වාක්‍ය negative question නැත්නම් negative interrogative කියලා කියන්නේ නැත යන අර්ථයේ ප්‍රශ්නය. Okay, now I am going to discuss the structure of the simple present tense. දැන් මම ඔන්න simple present tense එකේ වාක්‍ය රටාව තමයි කතා කරන්න යන්නේ. සාමාන්‍යයෙන් simple present tense වාක්‍යයක් අපි subject, verb, object, rest කියන structure එකට නැත්නම් රටාවට අනුව තමයි ලියන්නේ. එතකොට subject කියන්නේ කර්තෘ, verb ක්‍රියාව, object කර්මය, rest කියන්නේ වාක්‍යයේ ඉදිරි කොටස. හැබැයි පුතේ if the subject is singular කර්තෘ ඒක වචනයි නම් කරන පුද්ගලයා අනුව වෙනස් වෙනවා. කරන පුද්ගලයා එක්කෙනෙක් නම් යම් දෙයක් කරන්නේ එක පුද්ගලයෙක් නම් අපි ක්‍රියාපදයට s හෝ es එකතු කරනවා. If the subject is singular we have to add SOES to the verb. Subject, verb SOES, object, rest. Look at the example. She drinks a glass of milk. She is the singular pronoun, so we have to add s to the verb. She drinks a glass of milk. ඇය වතුර වීදුරුවක් ඇය කිරි වීදුරුවක් බොනවා. He goes to the school. He is the
singular pronoun. So we have to add SOES to the verb. Here we add ES to the verb. බලන්න go එක O වලින් ඉවර වෙන නිසා අපි ES එකතු කරලා තියෙනවා. සාමාන්‍යයෙන් නැත්තම් ක්‍රියාපදයට එකතු කරන්නේ S. මේ වගේ විශේෂ අවස්ථා වලදී අපි ක්‍රියාපදයට උදාහරණ විදිහට O වලින් අවසන් වෙනවා නම් ක්‍රියාපදය CH වලින් අවසන් වෙනවා නම් ඒ වගේ තව අවස්ථා තියෙනවා. ඒ වගේ අවස්ථාවදී අපි ES තමයි ක්‍රියාපදයට එකතු කරන්නේ. He goes to the school. ඔහු පාසලට යනවා. But if the subject is plural, හැබැයි පුතේ subject නැත්නම් කර්තෘ බහුවචන වුණොත් එහෙම සාමාන්‍ය විදිහට අපි subject verb object rest කියන structure එකට අනුව තමයි වාක්‍ය නිර්මාණය කරන්නේ. We eat buns. We is the plural pronoun. So we don't add anything to the verb. අපි කිසිම දෙයක් එකතු කරන්නේ නැහැ ක්‍රියාපදයට. ක්‍රියාපදයේ base form එක පමණක් ඒ විදිහටම තියෙනවා. නැත්නම් මූලික ස්වරූපය ඒ විදිහටම තියෙනවා. We eat buns. අපි බනිස් කනවා. They go to the cinema. ඔවුන් සිනමා ශාලාවට යනවා. Look at this chart. Now you can see plural pronouns and nouns, singular pronouns and nouns. I, mama, we, අපි, you, ඔයා, ඔයාලා, they, ඔවුන්, හසිනි and කවිත්. එතකොට බලන්න පුතේ ඉංග්‍රීසි භාෂාවේ අවස්ථා දෙකකදී හැරෙන්නේ. කියන්නේ ටෙන්ස් වර්ග දෙකකදී හැරෙන අනිත් හැම අවස්ථාවකදීම අපි I කියන වචනය මම කියන වචනය බහුවචන ස්වරූපයෙන් සලකලා තමයි කටයුතු කරන්නේ. ඒකනේ අපි I have කියන්නේ I has කියන්නේ නැතුව ඒක වචන ස්වරූපයෙන් ගන්න අවස්ථාවල් මම ඔයාලට විශේෂයෙන් මතක් කරලා පස්සේ ඊළඟ පාඩම් වලදී කියා දෙන්නම්. මම, අපි, ඔබ, ඔබලා, ඔවුන් සහ තවත් මීට අමතරව බහුවචන නාමපද තියෙනවනේ හස්නියන්, කවිත්, teachers, ගුරුවරුන්, children, ළමයි, ඒ වගේ බහුවචන පද අපි plural නැත්නම් බහුවචන පද විදිහට බහුවචන නාමපද සහ සර්වනාම පද කියලා මේව හඳුන්වනවා. ඒවත් එක්ක අපි පාවිච්චි කරනවා do කියන helping verb එක. අපිට ඉස්සරහට වාක්‍ය නිර්මාණය කරනකොට do සහ does කියන උපකාරක පද අවශ්‍ය වෙනවා මේ simple present tense එකේ වාක්‍ය නිර්මාණය කරනකොට. ඊළඟට බලන්න do කියන එක පාවිච්චි කරන්නේ එතකොට plural subject එක singular subject එක අපි පාවිච්චි කරන්නේ does කියන වචනය. මොනවාද? he, ඔහු, she, ඇය, it, ඌ, එහෙම නැත්නම් ඒක, කවිත් නමක් ගන්න පුළුවන්, mother, අම්මා, මේ වගේ ඒක වචන නාමපද හෝ සර්වනාම පද එක්ක අපි does භාවිතා කරනවා. We use helping verbs do and does in positive questions, negative sentences and negative questions. මොකද පුතේ මේ කියන්නේ? do සහ does කියන අර මං කිව්ව උපකාරක ක්‍රියා නැත්නම් helping verbs අපි පාවිච්චි කරන්නේ positive sentence එකේදී නෙමෙයි, ඇත යන අර්ථයේ වාක්‍ය සාමාන්‍ය වාක්‍යයේදී නෙමෙයි, ඇත යන අර්ථයේ ප්‍රශ්නය හදද්දී, නැත යන අර්ථයේ වාක්‍ය හදනකොට සහ නැත යන අර්ථයේ ප්‍රශ්නය හදනකොට තමයි අපි do සහ does භාවිතා කරන්නේ. In negative forms we have to use not with helping verbs do or does. negative forms වලදී ඒ කියන්නේ negative sentence එකේදී සහ negative question එකේදී සාමාන්‍ය නැත යන අර්ථයේ වාක්‍ය සහ නැත යන අර්ථයේ ප්‍රශ්නයේදී අපි do සහ does සමග not කියන වචනය භාවිතා කරනවා. Now we will learn how to use do in a sentence. අපි ඉගෙන ගනිමු කොහොමද do භාවිතා කරන්නේ වාක්‍යයක කියලා.
Look at the first example. Look at the sentence. Positive sentence. Positive ඇත යන අර්ථයේ වාක්‍ය. They play cricket. සාමාන්‍ය විදිහට ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරනවා කියන වාක්‍ය ලියලා තියෙනවා. subject verb object කියන වාක්‍ය රටාව භාවිතා කරලා. they කියලා කියන්නේ plural pronoun එකක්, බහුවචන සර්වනාම පදයක්. ඒ නිසා අපි they කියන එකත් එක්ක එන ක්‍රියාපදය s හරි s හරි එකතු කරන්නේ නැහැ. සාමාන්‍ය විදිහට ලියනවා. they play cricket. ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරනවා. දැන් මෙතෙන්දි do does භාවිතා කරලා නැහැනේ. හැබැයි මම කිව්වා positive question, negative සහ negative question හදනකොට do does අවශ්‍ය වෙනවා. මෙතෙන්දි අපි they කියන්නේ බහුවචන පදයක් නිසා, බහුවචන කර්තෘ කෙනෙක් නිසා do කියන උපකාරක පදය තමයි භාවිතා කරන්නේ. they play cricket. Do they play cricket? ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරනවාද? එතකොට අර උපකාරක පදය වෙන do ඇත යන අර්ථයේ වාක්‍යයේ මුලට යොදනවා. Do they play cricket? ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරනවාද? Negative. Negative sentence එක බලන්න. Look at the negative sentence. They do not. මං ඉස්සෙල්ලා කිව්වා do හරි does හරි එක්ක නැත යන අර්ථයේ වාක්‍යවලදී not එකතු වෙනවා කියලා. They do not play cricket. ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරන්නේ නැහැ. අපිට මේ do not කියන වචනය එකට එකතු කරලා short form එකෙන් කෙටි යෙදුමක් විදිහට භාවිතා කරලා ලියන්න පුළුවන් don't කියලා. They don't play cricket. They do not play cricket කිව්වත් they don't play cricket කිව්වත් එකයි. Negative question. Look at the negative question. Do they not play cricket? අපි අර ඉස්සෙල්ලත් positive question එකේදී do භාවිතා කළා වාක්‍යයේ මුලට. දැන් මේකෙත් negative වාක්‍යයත් එක්ක බලන්න. They do not play cricket. ඒකේ do එක මුලට ගත්තා. Do they not play cricket? ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරන්නේ නැද්ද? Negative question. Do they not play cricket? හැබැයි පුතේ අපි do not වෙනම තිබුණොත් එහෙම ගත්තට don't කියලා එකට එකතු වෙලා තිබුණොත් එහෙම do විතරක් මුලට ගන්න don't කියන වචනයම මුලට ගන්නවා වාක්‍ය ප්‍රශ්නය හදනකොට. Don't they play cricket කියලා තමයි එතකොට කියන්නේ. Do they not play cricket? Don't they play cricket කිව්වත් කියන්නේ ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරන්නේ නැද්ද කියලා අහන ප්‍රශ්නය ගැන තමයි. Now we will learn how to use does in a sentence. අපි දැන් ඉගෙන ගන්න කොහොමද වාක්‍යයක does භාවිතා කරන්නේ. Look at this positive sentence. She helps her mother. She is the singular pronoun, so we have to add is to the verb. අපිට s එකතු කරන්න උනා. she කියන්නේ ඒක වචන කර්තෘ කෙනෙක්, ඒක වචන subject එකක්, singular subject එකක් නිසා අපිට help එකට s එකතු කරන්න සිද්ධ වුණා. She helps her mother. ඇය ඇගේ අම්මට උදව් කරනවා. positive question එකේදී අපි positive question, negative question වලදී අපි උපකාරක පදයක් ගන්නවා. ඒ තමයි does. singular subject එක අපි ගන්නේ does කියන උපකාරක පදය. මෙතෙන්දී අපි does කියන වචනේ භාවිතා කරනවා. හැබැයි පුතේ does භාවිතා කරනකොට අර පළවෙනි වාක්‍යය කියන්නේ positive සාමාන්‍ය ඇතයන අර්ථයේ වාක්‍යය අපි යොදපු s එක ක්‍රියාපදයට යොදපු s එක නැවත does භාවිතා කරලා ලියන වචනවලදී වාක්‍යවලදී ක්‍රියාපදයට එකතු වෙන්නේ නැහැ. හොඳට බලන්න. positive question එකේදී does she help her mother? ඇය ඇගේ අම්මාට උදව් කරනවාද? does දැම්මා. she කියන්නේ ඒක වචන කර්තෘ කෙනෙක්, singular subject එකක්. ඒ නිසා does කියන වචනේ මුලින් දැම්මා. does දාපු නිසා අපි help එකේ s අකුර යෙදුවේ නැහැ. s හරි es හරි තියෙනවා නම් does දැම්මොත් ක්‍රියාපදයේ s හරි es හරි අයින් වෙනවා. හොඳට ඒක මතක තියාගන්න. Does she help her mother? ඇය ඇගේ අම්මාට උදව් කරනවාද?
Look at the negative sentence. She does not help her mother. ඇගේ අම්මාට උදව් කරන්නේ නැහැ. does not වෙනම ලියනකොට she does not help her mother කියලා ලියනවා. හැබැයි අර ඉස්සෙල්ලා වගේම does not do not එකතු කළා වගේ do not එකතු කළා don't හදාගත්තා වගේ අපි does not එකතු කළා doesn't හදාගන්න පුළුවන්. She doesn't help her mother. ඇගේ අම්මාට උදව් කරන්නේ නැහැ. වාක්‍යයේ අර්ථ දෙකම එකයි. Look at the negative question. Negative question එක දිහා බලන්න. Does she not help her mother? අර මුලින් වාක්‍යයේ අපි හැදුවා වගේම මෙතෙන්දිත් does not වෙනම තිබුණාම does විතරක් මුලට ගන්නවා. Does she not help her mother? ඇය ඇගේ අම්මාට උදව් කරන්නේ නැද්ද? But හැබැයි පුතේ doesn't එකට තිබුණොත් එහෙම doesn't කියන වචනේ මුලට ගන්නවා. Doesn't she help her mother? ඒකේ අදහසත් ඇය ඇගේ අම්මාට උදව් කරන්නේ නැද්ද කියන එක. Now I think you can understand how to use do and does in a sentence. Okay. Now I am going to give you some sentences, positive sentences to practice. It means you can change these sentences into positive question, negative questions for more practice. වැඩිපුර පුහුණු වීම සඳහා මේ වාක්‍ය 10 යොදලා බලන්න. මේ ඇත යන අර්ථයේ තියෙන වාක්‍ය 10 ඇත යන අර්ථයේ ප්‍රශ්නය, නැත යන අර්ථයේ වාක්‍ය, නැත යන අර්ථයේ ප්‍රශ්නය කියන අංශ තුනට යොදලා බලන්න පුරුදු වෙන්න. First one, mother makes a chocolate cake. Mother is the singular verb. So now you have to think what we use, what is the helping verb we have to use. පිළි මොකද්ද පාවිච්චි කරන helping verb එක කියලා ඔයාලා දැන් හිතන්න ඕන. mother කියන්නේ එක වචනයි. එහෙනම් අපි does භාවිතා කරනවානේ. Mother makes a chocolate cake. අම්මා chocolate cake එකක් හදනවා. Second one, we buy vegetables. අපි මිලදී ගන්නවා එළවලු. They drink cups of tea. ඔවුන් තේ බොනවා. Kavith cleans his room. Kavith ඔහුගේ කාමරය පිරිසිදු කරනවා. Hasini washes her clothes. Hasini ඇගේ රෙදි සෝදනවා. I eat a piece of cake. මම කේක් කෑල්ලක් කනවා. He plays badminton every day. ඔහු හැමදාම badminton සෙල්ලම් කරනවා. They often go to the cinema. ඔවුන් නිතරම සිනමා ශාලාවට යනවා. I visit my grandparents once a week. මම මගේ ආච්චි අම්මා සියා බලන්න සතියට වරක් යනවා. My father drives a car. මගේ තාත්තා කාර් එකක් පදවනවා. Okay children, we will meet with simple past tense next time. Have a nice day. Goodbye children.